නැගෙනහිර බිමේ සිහිවටන 2004 වසරේ අවසානයේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පීඩාවට පත් කළ සුනාමි ආපදාවේදී උතුරු නැගෙනහිර බොහෝ මුහුදුබඩ ගම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. මෙම ස්වභාවික ආපදාව සිදු වූ මොහොතේ මම මන්නාරම් නගරයේ අසල වූ කඳවුරේ දේශපාලන වැඩසටහන් සඳහා නිරතව වුනිමි. සුනාමියෙන් තුවාල ලැබූ අතිවිශාල ජනකායකට ඉතාමත් හදිසියෙන් ලේ අවශ්‍යව ඇති බවත් ඒ සඳහා කටයුතු සිදු කර වහාම ලේ ලබාගෙන එම ලේ මුලතිව් වලට යවන ලෙසත් නායකත්ව මණ්ඩලය මට දැනුම් දුන්නේය. වහාම කිලිනොච්චියට පැමිණ ලෙස මට දැනුම් දුන් හේයින් මම වහාම එහි ගියෙමි. දේශපාලන අංශයට අයත් කිසිම කඳවුරක එකම සටන්කාමයෙක්වත් සිටියේ නැත. සියලු දෙනාම වඩමාරාචි නැගෙනහිර සිට මුලතිව් දක්වා වූ සුනාමියෙන් පීඩාවට පත් වූ මුහුදුබඩ පළාත් වල ජනතාව වෙනුවෙන් ක්ෂණික සහන සහ මුදා ගැනීමේ කටයුතු වල යෙදී වුණහ. මෙම වැඩ කටයුතු සංවිධානය කරන හදිසි රැස්වීම සඳහා දේශපාලන අංශයේ බහරකරු තමිල් චෙල්ලම් මාවද කැඳවාගෙන ගියේය. තුවාල වූ අය බේරා ගැනීමත් මියගිය අයගේ සිරුර රැස් කිරීමත් යන කටයුතු දිගටම සිදුවෙමින් තිබිණි. මුදා ගත්තවුන් සඳහා නැවතීම් පහසුකම් වෙනුවෙන් පාසල් ගොඩනැගිලි පිළියෙල කළේය. පිසු ආහාර ලදරු කිරිපිටි යනාදියත් ක්ෂණික අවශ්‍යතාවයන් පැවතිය බහන්නත් බෙදා දෙමින් තිබින. කොටි සංවිධානයේ සියලුම බලයනි ජනතාව සමග එක්ව වේගවත්ව කටයුතු කරන්නට වූහ. මා සහභාගී විය යුතු රැස්වීම් ඊයකච්චි හන්දියේ සංවිධානය කර තිබිණි. ඒ වන විට සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකව පැවති හේයින් වනි ප්‍රදේශයෙහි සේවය කරමින් සිටි බොහෝ රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් පිරිසක්ද ප්‍රදේශීය ජනතාවද නියෝජිතයෝද සංවිධානයේ දේශපාලන අංශය අය බාර අයද පූජකවරුද ඒ නමේ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ගසක් යටට රැස් වුණහ. තමිල් චෙල්ලම් අදාළ පිරිස් වලින් තමා අයත් සංවිධානය මගින් කළ හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි විමසුවේය. ජනතාවට ඉතාමත් ඉක්මනින් සහනාධාර ලබා දිය යුතු තිබෙදී සමහර රාජ්‍ය නොවන සංවිධාන තම සුපුරුදු ක්‍රියාක් පටිපාටි අනුගමනය කළ යුතු බවත් ඒ අනුව කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට සැලැස්ම යවා ඔවුන්ගේ නිර්දේශ මත ක්‍රියා කළ හැකි බවත් පැවසීය. එම දේශපාලන අංශයේ භාරකරු තුළ මහත් කෝපයක් ඇති කිරීමට හේතු විය. විශාල ස්වභාවික ආපදාවක් සිදුව ඇති තත්ත්වයකදී හදිසි අත්‍යවශ්‍ය කටයුතු වහාම සිදු කළ හැකි ආයතන පමණක් අද සිට ක්‍රියාත්මක විය හැකිය. ඒ හැර සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව පමණක් ක්‍රියා කළ හැකි සංවිධාන පිටුප යෑම වඩාත් සුදුසුයයි තමිල් චෙල්ලම් ප්‍රකාශ කළේය. ඒ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන වලට මහත් ගැටලුකාරී තත්ත්වයක් ඇති කළේය. එහින් බොහෝ සංවිධාන තමන්ට වහාම සිදු කළ හැකි වැඩසටහන් පිළිබඳ විස්තර කරන්නට විය. එහි ක්‍රියාත්මක වූ සියලුම රාජ්‍ය නොවන සංවිධාන එක්රැස්ව දෙමළ පුනරුත්ථාපන සංවිධානයට අයත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට තීරණය කළෝය. කාන්තාවන් සහ ළමුන් සඳහා වන මූලික අවශ්‍යතා ඉටු කිරීමට ජනයාගේ තාවකාලික රැඳුම් ස්ථානවල සටන්කාමී සහෝදරිය සමග ස්වේච්ඡා කාන්තාවෝද කටයුතු කළහ. මුලතිව් ප්‍රදේශයේ ජනයා උදෙසා මෙවැනි කටයුතු සංවිධානය කිරීමේ රැස්වීමක් මුල්ලිවයික්කල් ප්‍රදේශයේදී පැවැත්විය. සියලුම රැස්වීම් අවසන් වී කිලිනොච්චියට පැමිණෙන තෙක් මාහට පුද්ගලිකව කළ යුතු කිසිම කාර්යයක් පැවරුවේ නැති හේයින් පසුදින ජනතා රැස්වීම් වලට ගොස් අනිකුත් සටන්කාමීන් සමග එක්ව එම කටයුතු වල යෙදීමට මම තීරණය කළෙමි. මා කිලිනොච්චියේ සාමලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මඩ කලපුව අම්පාර දිස්ත්‍රික්කවල දේශපාලන අංශ භාරකරුවන් කිසිම තොරතුරක් නොලද බවත් ඔවුන් සමග සම්බන්ධතාව ගොඩනගාගත නොහැකිව පවතින බවත් දැනගන්නට ලැබින. එම ස්ථානයන්ට වහාම යෑමේ දැඩි අවශ්‍යතාව මත වූයෙන් තමිල් චෙල්වන් එම වගකීම් මා වෙත පැවරුවේය. තමලිනි, ඔයා වහාම අම්පාරට යන්න. සුනාමියත් එක්ක දිගටම වැස්සලු. යාපනයේ ඉඳන් සහනාධාර ලොරි 25ක් ඇවිත් තියෙනවා. ඒවත් අරගෙන යන්න ඕනේ. ආමිස් කොට අරගෙන යනවා නම් ඔයාට උදේ යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අර නොදැනෙන තමයි යන්න ඕනේ. ඔයාට පුළුවන්ද? මගේ හිත එක තත්පරයක් පමා වුණේ නැත. "ඕ මට යන්න පුළුවන්. මම යන්නම්."
සටන් විරාම කාලය තුළ මීට පෙර කීප වතාවක් දේශපාලන කටයුතු සඳහා නැගෙනහිර පළාතට ගිය අත්දැකීම් මා සතුව තිබින. මම පළමු සහ දෙවන වතාවේ ගිය විට එවක කොටි සංවිධානයේ නායකයෙකු වූ කරුණා අම්මාල් මුණ ගැසෙනෙමි. නැගෙනහිරදී අප සංවිධානය කළ කාන්තා සමුළුවටත් ඔහු උදව් උපකාර කළේය. කොටි සංවිධානයේ බෙදුණු පසුව නැගෙනහිර පළාතේ සටන්කාමීන් ගලවා ගැනීමේ නාමයෙන් සහෝදර යුද්ධයක කොටින්ගේ ප්‍රහාරක බල ඇනී සටන්කාමීන් යොදවා තිබිණි. ඊට පසුව නැගෙනහිර පළාතේ ජනතාව හමුවීමට විශේෂිත ප්‍රචාරක බලකායක් ලෙස මෙම දේශපාලන අංශයට අයත් සටන්කාමී පිරිසක් යවූ අතර මමද තවත් සහෝදර සටන්කාමී සහෝදරයන් කීප දෙනෙකු සමග එහි ගියෙමි. පලුකාමම් කලවන් කේනි, කොක්කඩි චෝලේ, තාණ්ඩියඩි, මගිලිතෙඩි, වාකරේ, කදිරවේලි ඇතුළු බොහෝ ප්‍රදේශවල ගේන් ගෙට ගොස් ජනතාව හමුවූ සිද්ධීන් මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම්ය. හදවතේ කොතරම් දුක් වේදනා පැවතියත් ගේ එලිපත්තර පැමිණි අපව එන්න දුවේ ඇතුළට, කන්න දුවේ, මහන්සි වෙලානේ ඉන්නේ, වතුර පොදක් හරි බීලා යන්න දුවේ යයි ඔවුන්ගේ ස්නේහවන්ත බව ලෝකයේ කිසිවෙකුට සම කළ නොහැකිය. ස්වභාවික සෞන්දර්ය පිරි එම භූමිය සේම ජනතාවගේ හදවත්වලද චාම් බවත් ස්නේහවන්ත බවත් පිරී තිබිණි. වාකරේ ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු වල යෙදෙනු අප ඊට පසුව කරදියනාරු බලා පිටත්ව යාමට සූදානම් වුණු මොහොතේ එම ප්‍රදේශ පිළිබඳව හොඳින් දැන සිටි සටන්කාමියෝ සිව් දෙනෙකු අපට ඉදිරියෙන් යතුරුපති දෙකක ගමන් කළහ. ඔවුහු පිටව ගොස් ස්වල්ප වේලාවකින් නොසිතී මොහොතක කිසියෙකුත් නොසිතූ අයුරින් සිදු කළ ක්ලේමෝ බෝම ප්‍රහාරයකින් වගකීම් භාර තනතුරු දැරූ සටන්කාමියෙකු මිය ගිය අතර සටන්කාමී සහෝදරියක් බරපතල තුවාල ලැබුවාය. පණ බේරාගත් සටන්කාමින් දෙදෙනෙකු කැලෑ මැද්දෙන් පලා ගොස් අවසානයේ අප ළඟට පැමිණියහ. එවැනි තත්ත්වයක් තුළ වන්නේ සිට ගොස් ඒ කටයුතු කිරීම අධික ලෙස ජීවිත අනුතුරුදායක තත්ත්වයකට පත් කරන අභියෝගාත්මක දෙයක් විය. වන්නේ සටන් පෙරමුණුවල කොටි සංවිධානයේ ලැබූ විශාල ජයග්‍රහණයෙන් පිටුපසින් නැගෙනහිර පළාතේ සටන්කාමීන්ගේ වීරත්වය, නිර්භීත බව සහ කැපවීම අතිවිශාලය යන්න අමතක කළ නොහැකිය. මම නැගෙනහිර පළාතේ ජනය හමු අවස්ථාවල ඔවුන් පිරිනැමූ ස්නේහවන්ත හැඟීම සුළුපටු නොවේ. නැගෙනහිර පළාතේ සටන්කාමී සමග කළ සහෝදර ඝාතන යුද්ධය මහත් වේදනාවක් එම ජනයාට හිමි කර දී තිබූ බව කෙලින්ම ඔවුන්ගෙන් අසා දැනගත් මොහොතේ ඇති වූ මානසික වේදනාව හිතා ගැනීමට නොහැකි තරමට ඛේදජනකය. වසර ගණනාවක් තිස්සේ අප සමග එක්ක සටන් කළ අයගේ ජීවිත අප විසින්ම උදුරාගත් විටද ඔවුන්ගේ වගකීම් බාර අයගේ දුර්වලතා හේතුවෙන් වංචාකාරී උගලකට හසුවීමෙන්ද පිටුපසින් සිටි PNN ද්‍රෝහී බව නිසා සමාධිය නොහැකියයි දිවුරා පැවසුවත් මතු වූ අවස්ථාවට මුහුණ දී පීලිපැන්න සාමාන්‍ය පසුපිටේ සටන්කාමීන්ටත් සමාව නොදී මානව හිතවාදයට ඔබ්බෙන් ක්‍රියාත්මක වී එම සටන්කාමීන් කිසිම අනුකම්පාවකින් තොරව සංවිධානය විසින් මරා දමන ලද අවස්ථාවේත් අපි නැවතත් අදිසි කුමන්ත්‍රණ උගලකට අසු වූවෙමු. මෙම කුරුඩු පරිගැනීමේදී ජීවිත අහිමි වූ තම දරුවන්ගේ මළ සිරුරු පවා තමන්ට ලබා දුන්නේ නැත යනුවෙන් අඬා වැළපුණු මව්පියන්ව සැනසීමට ලක් කළ යුතු තත්ත්වයකට මම පත් වුනිමි. අපේ දරුවෝ රට වෙනුවෙන් කියලානේ සටන් කරන්න ගියේ. සංවිධානය විශ්වාස කරගෙන ගිය ළමයින්ට සංවිධානයෙන් මරලා දැම්මනියයි ඔහු හඬා වැළපුණහ. මේ පිළිබඳ සංවිධානය අප වෙත ලබා දී තිබූ දේශපාලන පැහැදිලි කිරීම මෙම දෙමාපියන්ට අවබෝධ කර දී හැක්කේ කෙසේද? එම අවස්ථාව අතිශයින්ම හැඟුම්බර විය, හිතට මහත් බරකි. මෙවැනි අවස්ථා පසු කරමින් තමයි විමුක්ති ව්‍යාපාරයේ ඉදිරියට යෑමට සිදුව ඇත්තේ යන්න තේරුම් ගැනීම මට පමණක් නොව බොහෝ සටන්කාමීන්ට ගිනි අඟුරු ගිලින්නාක්සේ විය. වෙරකොල් ආරුගන් ඉවුරේ සටන්කාමී සහෝදරියෝ නතරව උන්හ. වන්නේ සිට මාලතී බලසේනාවේ සටන්කාමී සමාජිකාවන්ද ප්‍රහාරය සඳහා යැවීය. ආයුධ අතරගත් කාන්තාවන්ගේ ජීවිතයේ මෙය ඉතාමත් නරක කළු පැල්ලමක් සහිත දින ගණනක් විය. නැගෙනහිර පළාතේ සටන්කාමී සහෝදරියන්
ආරක්ෂා පතා හිස හැරුණු අත දුවගෙන ගිය බවත් ඔවුන්ගේ තුවාලවලට ශ්‍රී ලංකා හමුදාවේ අය ප්‍රථමාධාර ලබා දී ගිවල් වලට යවූ බවත් එම සිද්ධිය ඇසින්දුර ජනතාව මා සමග පැවසූ අවස්ථාවේ මම කිසිවක් කර කියාගත නොහැකිව ගොළු වී උන්නෙමි. 2009 වසරේදී මුල්ලිවයි කාලවලදී එම තත්ත්වයටම අපට මුහුණ දීමට සිදු වූ මොහොතේ මට එම වේදනාවේ කුරිරු බව ගැඹුරින් අවබෝධ කර ගැනීමට හැකි විය. ජාතිය විමුක්තිය උදෙසා යන්නට යට වී ගිය සත්‍යයක් වෙනුමින් කුමන සීනුව නාද කර යුක්තිය ඉල්ලා සිටිය හැකි කාගෙන්ද? 2004 වසර අවසානයේ සුනාමියෙන් පීඩාවට පත් එම ජනතාව උපකාර කිරීම සඳහා යාමට අවස්ථාව ලැබුණ විට මම මහත් සතුටට පත් වුනිමි. මම තවත් සටන්කාමී සමාජිකයන් කීප දෙනෙක්ද ස්වේච්ඡා සේවකයන් කීප දෙනෙක්ද එක් කරගෙන නැගෙනහිර පළාත බලා පිටත් වුනිමි. සටන් විරාම ගිවිසුම් පැවති කාලයේ රජයේ පාලනයේ පවතින ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයන් අපි නැගෙනහිර පළාතට යන්නේ නම් අපි යා යුත්තේ හමුදාවේ මඟ පෙන්වීම යටතේ බව සටන් විරාම ගිවිසුමේ වගන්තියක් විය. එසේ යන අයගේ නම් තහඩු අංක කොටි සංවිධානයේ හැඳුනුපත් අංකය ආදී සමග වවුනියාවේ පිහිටි ඕමන්දී මුරපලෙන් පිටත් වන වේලාව ගමනාන්තය ආදී විස්තර කිලිනොච්චියේ පිහිටි කොටිසාම ලේකම් කාර්යාලයේ සිට කොළඹ සාම ලේකම් කාර්යාලයට යවා ඒ සඳහා වන අනුමැතිය ලැබුණු පසුව පමණක් පිටත් විය හැකිය. එහෙත් ඒ සඳහා වන කාල අවකාශය අපට නොමැති හේයින් වවුනියාවේ දේශපාලන කාර්යාලයට යන බවත් ඕමන්දේ ලියාපදිංචි වී කෙලින්ම මඩ කලපුවට යාමට තීරණය කළෙමි. ඒ අනුව එයට ගැළපෙන ලෙසින් සාමාන්‍ය කාන්තාවන්සේ වවුනියාවේදී ඇඳුම් ඇඳගත්තෙමු. අපේ වාහනයට සහ රියදුරන්ට අවශ්‍ය නීත්‍යානුකූල ලියවිල් තිබූ හේයින් එදින ගමන කිසිම බාධාවකින් තොරව සිදු කළ හැකි විය. සුනාමි සහනාධාර යන බැනරේ සමග නැගෙනහිර බලා ගමන් කළ සහනාධාර ලොරිද අපට පිටුපසින් කිසිදු ගැටලුවකින් තොර පැමිණෙමින් තිබිනි. අපි මඩකලපුව දේශපාලන කාර්යාලයට ගිය මොහොතේ දේශපාලන අංශ පාරව සිටි කෞශල්‍යයෙන් නැගෙනහිර පළාත් සේනාපති බානු යන අය හම්වීමට හැකි විය. අප ගොස් ඔවුන් හම්වීමට පෙරම ඔවුන්ට කිලිනොච්චියේ සිට තොරතුරු දැනුම් දී තිබින ඔවුහු එහි සිටි සටන්කාමී සමග සුනාමි සහනාධාර කටයුතු වල යෙදී උන්හ. වහම සමහර කරුණු පිළිබඳව කතාබස් කර ගැනීමෙන් පසුව මම අම්පාරේ තිරුක්කෝවිල් වලට යෑමට පිටත් වූයෙමි. සුනාමි ආපදාව අම්පාරේ මුහුදුබඩ ප්‍රදේශ ඉතාමත් දරුණු ලෙසින් පීඩාවට පත් කර තිබිනි. එහි ගොස් සේවය කිරීම මට පවරා තිබිනි. අපේ කණ්ඩායම් අම්පාරේ තිරුක්කෝවිල් තම්බුලවිල් යන ප්‍රදේශවලට ගිය අවස්ථාවේදී දෙමළ පුනරුත්ථාපන සංගමයෙහි සම්බන්ධකාරක සහ ස්වේච්ඡා සේවකයන්ද දේශපාලන අංශයෙහි සටන්කාමී හෝද එහි උන්හ. අප ගෙන ගිය සහනාධාර ද්‍රව්‍ය දේශපාලන ලේකම් කාර්යාලයට ආසන්නය වූ තම්බුවිල් පාසලේ ආරක්ෂා සහිතව බෑමට අවශ්‍ය කටයුතු කෙළෙමු. රාත්‍රී ළඟා වී තිබූ හේයින් අප සමග පැමිණ සිටි සටන්කාමී සහෝදරයෝ සහ ස්වේච්ඡා සේවකයෝ පාසලේ නතර වූහ. තිරුක්කෝවිල් ප්‍රදේශයේ දේශපාලන අංශයේ කාන්තා අංශයේ කාර්යාලයක් නොවූ හේයින් අපට නතර වීමට ස්ථානයක් ඉක්මනින් සොයා ගැනීම අපහසු විය. තිරුක්කෝවිල් ප්‍රදේශය මුහුදුකරයට ඉතාමත් ආසන්න ප්‍රදේශයක වූ හේයින් එම ප්‍රදේශයේ බිහිසුණු විනාශයක් සිදුව තිබින. එමෙන්ම නැවතත් සුනාමි මුහුදුරවල පැමිණිය හැකි යන බිය නිසා පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනයා පවා අවතන් නොවෙනත් ස්ථානවලට ගොස් සිටියහ. උදෑසනම අපේ වැඩ කටයුතු ආරම්භ කළ යුතු හේයින් පාසල අසල වූ ලිඳක් සහ වැසිකිළියක් සහිත නිවසක ආලින්දයෙහි කාන්තා සටන්කාමීහු රාත්‍රිය ගත කිරීමට තීරණය කළහ. මහත් විහසකින් සහ කුසගින්නකින් සිටි සටන්කාමී සහෝදරයන්ගෙන් එක් අයෙකු ඇහැරී මුරට සිටිද්දී අනෙක් අය නිදා ගන්නා අයුරින් මාරුවෙන් මාරුවට පියස නිදාගත්හ. අපි එහි වූ කුප්පි ලාම්පුවක් දල්වා තබුවෙමු. සුළඟට එහි දැල්ල සෙලවෙයි. අකණ්ඩවම වැස්ස ඇද වැටෙමින් තිබින දහස් ගණනක ජීවිත බිලිගත් මුහුදු රාක්ෂ හඬින් හුස්ම ගනිමින් තිබේ. එම සුළඟ වේගයෙන් හමද්දී බඩ දඟලන දුගතක් පැතිරෙන්නට විය.
සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න බවින් අඩු ස්ථානයන්හි මට බොහෝ විට නිින්ද යන්නේ නැත. සුනාමි ආපදාව ඇති වූ මොහොතේ සිට එම මොහොත දක්වාම සිදුවීම් මගේ හිතේ එකින් එක මෙවෙන්නට විය. නාඳුනන ප්‍රදේශයක සහනාධාර කටයුතු සිදු කිරීම කරන්නේ කෙසේද යන සිතුවිලි සිතේ පොර බදන්නට විය. අම්පාරයේ දෙමළ ජනතාවගේ ජනාවාස බොහෝ ලෙසින්ම මුහුදුබඩ ප්‍රදේශවල පිහිටි හේයින් ගමන් මගේදීම සුනාමි ආපදාවෙහි විනාශයන් වටහා ගත හැකි විය. මගේ ජීවිතයේ මේට පෙර කිසි දිනක නොදුරු ලෙසින් කළු පාරට බෙන්ගාල මුහුද උදන් අනමින් සිරුණු දර්ශනය මහත් වියජනක විය. ජනතාව පාසල් වලටත් මදක් උස්කඳුකර ප්‍රදේශවලටත් සරණපතා ගොසින්ය. රජයේ පාලනයට අයත් ප්‍රදේශයක් වන එහි ලංකාවේ හමුදාවද ජනතාව මුදා ගැනීමේ කටයුතුවල සහ සහනාධාර කටයුතුවල නිමග්න වුණහ. හමුදා වාහනවල ආහාර පාසල් ගෙනවිත් ජනතාවට බෙදා දෙනු දක්නට ලැබින. තවත් පැත්තකින් අපේ ස්වේච්ඡා සේවකයෝද සටන්කාමීහුද ආහාර පිස ජනතාවට බෙදා දීම විශාල භාජන සොයා යද්දී රාජ්‍ය නොවන සංවිධානයක සිංහල සේවකයන් විශාල ඇලුමිනියම් භාජන වලින් ගෙනවිත් බිමට බාන මම දුටුවෙමි. එකම එක සිංහල වචනයක්වත් කතා කිරීමෙන් නොහැකි තත්ත්වයක් යටතේ පවා එම භාජන වලින් කීපයක් අපට දෙනමින් බැගෑ පැත්ත ඉල්ලා සිටීමු. අප සටන්කාමී සමාජිකයන් බව දැනගත් සමහරු අප දෙස විස්මයෙන් බලන්නට වූහ. අප දැන සිටි සමහර ඉංග්‍රීසි වචන එකතු කර ඔවුන්ගෙන් භාජන ඉල්ලාගත් වහාම අපි ආහාර පිසීම පටන් ගත්තෙමු. සකස් කළ ආහාර අපේ වාහන වලින් රැගෙන ගොස් ජනතාව අතරේ බෙදා දුන්නෙමු. අනෙක් පසින් හමුදාවත් ආහාර බෙදා දුන්නේය. සහනාධාර ලොරි වලින් රැගෙන ඇවිත් තිබුණු ඇඳුම් සටන්කාමීහු ජනතාව අතරේ බෙදා දුන්හ. හමුදාවද ට්‍රැක්ටර් වලින් ගෙන ඇඳුම් ජනතාව අතරේ බෙදා දුන්නේය. එකම නිවසක සිටින අමනාප වූ දෙදෙනෙක් අහක බලාගෙන තරඟයට වැඩ කරන්නාසේ මෙම ක්‍රියාකාරකම් සිදු විය. වන්නේදී සිදු කළාසේ රාජ්‍ය නොවන ආයතනත් වෙනත් සංවිධානත් ඒකාබද්ධ කිරීමේ පහසු කටයුත්තක් නොවේය. එහි වූ කඳවුරු වලට අපේ ස්වේච්ඡා සේවකයන් සහ සටන්කාමීන් වගකීම් බාර අය ලෙස පත් කළේය. එක් පසකින් මුදා ගැනීමේ කටයුතු හමුදාවද සටන්කාමීහුද එම ප්‍රදේශයේ සමාජිතේශීහුද සිදු කරන්නට වූහ. මිය ගිය අයගේ මල සිරුරුද වල දැමූහ. ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීම මහා දුෂ්කර කාර්යයක් විය. සෑම කඳවුරකම වගකීම් බාර අපගේ සටන්කාමීන් සහ ස්වේච්ඡා සේවකයන් පත් කර තිබූ හේයින් ඔවුන්ට අදාළ ස්ථානවල ජනතාව සමග එක්ව ආහාර පිස බෙදා දීමට හැකි විය. එම වැඩ කටයුතු අධීක්ෂණය සඳහා ජනතා කමිටු ඇති කර තිබිණි. ඔවුන් වෙත බෙදා දෙන භාණ්ඩ ඔවුන් සුරක්ෂිතව ගබඩා කර ලියාපදිංචි කිරීම සිදු විය. ඒ සිට ජනතාවගේ පවුල් විස්තර අවශ්‍යතා ආදී ලැයිස්තුගත කර තිබිණි. අපේ සටන්කාමී සහ ස්වේච්ඡා සේවකයෝ එක්ව එවැනි පරිපාලනයක් ඇති කළ හේයින් උපකාර කිරීමට ඉදිරිපත්ව පැමිණීමේ සිටි ජනතාවද සංවිධානද ඍජුවම කඳවුර වලට ගොස් යටකී පරිපාලනයේ සහායයෙන් ඔවුන්ගෙන ආ භාණ්ඩ නිවැරදිව බෙදා දීමට හැකි විය. සිංහල සහ මුස්ලිම් ජනයා බොහෝ දිනෙකට සංවිධානද උපකාර කිරීම සඳහා පැමිණියහ. නතර වීමකින් තොරව වැස්ස දිගටම ඇදහැලෙමින් පැවති හේයින් සාමකාමී ගඟ පිටාර කරන්නට විය. තම්පට්ටේ හරහා ගමන් කරන මුහුදුබඩ මාර්ගයේ දරුණු ලෙසින් හානියට පත්ව තිබිණි. ජනතාවට රෙදි හදිසි අවශ්‍යතාවක් තිබුණි. බොහෝ සමාජ සේවා සංවිධාන ජාති ආගම් ભેදයකින් තොරව උපකාර කළහ. මෙම දුෂ්කර අවස්ථාවේ කවුරුන්ද සොයා නොබලා පීඩාවට පත් ජනතාවට උපකාර ළඟා විය යුතුය යන පිළිබඳව සියලු දෙනා එකට එක්ව සිටියත් හමුදාව සහ අපේ සටන්කාමීන් අතර බොහෝ ස්ථානවලදී වාචික දබර ඇති විය. එක් අයෙකු කියන දෙයක් අනෙක් අයට නොතේරෙන හේන් සුළු දේවල් පවා ලොකු ගැටුම් ඇති කිරීමට සමත් විය. තමන් කියන එක අනිකාට තේරුණේ නැතත් තම තමන්ගේ භාෂාවෙන් මහත් උස්සනින් කතා කර දෙපාර්ශ්වයම රන් වූහ. තිරුක්කෝවිල් ප්‍රදේශයේ පිහිටි කුඩා පාසලක නොතරව සිටි ජනයාට ලබා දීමට සටන්කාමී සහෝදරයෝ සහනාධාර ද්‍රව්‍ය ට්‍රැක්ටරයක් පටවාගෙන යන්නට වූහ. එහි පැමිණ සිටි හමුදාව සහ
අපේ සටන්කාමන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ නිසා හමුදාව බර ආයුධ සවිකල හමුදා වාහන සහිතව පැමිණ සිටින බවට මට දැනුම් දුන්නේය. මම ඒ මොහොතේ රාජ්‍ය නොවන සංවිධානයක රැස්වීමකට සම්බන්ධ වෙමින් සිටියෙමි. වහාම අදාළ ස්ථානයට ගිය විට දෙපාර්ශ්වයේම දැඩි ලෙස වාද විවාද කරමින් මහත් කෝපයෙන් සිටිනු දක්නට ලැබිණි. සහනාධාර බෙදා දීම සඳහා සටන්කාමන්ගේ මොහොතේ එම භාණ්ඩ තමන් වෙත බාර දෙන ලෙසත් තමන් ඒවා බෙදා දිය යුතු බවත් හමුදාව පවසා ඇත. මේවා අපි ගෙනා භාණ්ඩ අපි තමයි බෙදා දෙන්නේ යයි කියමින් එම භාණ්ඩ හමුදාව වෙත බාර නොදෙන බවත් සටන්කාමෙන් පවසද්දී ඔබලා බෙදා දෙන විට තමන්ද සිටිය යුතු බව හමුදාව පවසා ඇත. හරියට භාෂාව නොදෙන නිසා ප්‍රශ්නය බර ආයුධ සහිත වාහනයක් ගෙන ඒමට තරම් මහත් වූ ප්‍රශ්නයක් ලෙසින් වෙනස් තිබින හමුදාව ආයුධ සමග එම ස්ථානයේ පිරී උන්නේය. එහි ස්වේච්ඡා සේවකෙකු ලෙසින් සිටි ඉංග්‍රීසි භාෂාව හොඳින් කතා කළ හැකි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ මාර්ගයෙන් ඔවුන්ගේ ඉහළ නිලධාරියව හම්බවීමට මම කැමැත්තෙන් සිටින බව පවසන විටම වාගේ එම හමුදා නිලධාරියා තම වාහනයෙන් බැස ආවේය. මම ඔහුට මාව හඳුන්වා දී සටන් විරාම ගිවිසුමට අනුව අපි මෙහිදී ජනතාව අතරේ කටයුතු කිරීමට පැමිණ සිටින බවත් ඔබලා අපට බාධා කිරීම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් පැවසුවෙමු. ඔහු සිදු වූ දේ හමුදාවේ අයගෙන් අසා දැනගත්තේය. ස්වල්ප මොහොතකින් හමුදා නිලධාරියා තම බඩ පිරිස වහාම කඳවුරට පිටත් කළේය. එම හමුදා නිලධාරියා ජනතාවට උපකාර කිරීමට කිසිම බාධාවක් නොමැති බවත් සුනාමි විපත සිදු වූ අවස්ථාවේ සිට හමුදාව විසින් ජනතාවට කරන ලද සේවාවන් පිළිබඳව මා සමග පැහැදිලි කළේය. තමන්ට හැකි අයුරින් තවදුරටත් උදව් කරන බවද ඔහු පැවසුවේය. ඉන්පසු අපේ සටන්කාමී සමාජිකයෝ තමන් රැගෙන ආ භාණ්ඩ කිසිදු ප්‍රශ්නයකින් තොරව ජනතාව අතරේ බෙදා දුන්හ. අම්පාර දිස්ත්‍රික්කයේ කලමුණේ කාර්තේ වැනි ප්‍රදේශවලත් සටන්කාමී කාන්තාවෝ සහනාධාර කටයුතු වල යෙදී වුණහ. කෝමාරි නම් ගම සහ මුලින්ම විනාශ වී යාම පිළිබඳව දර්ශනය තවමත් මගේ දැස්වල මැවේ. අම්පාර පොතුවිල් ප්‍රදේශ සඳහා වන සහනාධාර කටයුතු විවිධ ජනතා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විමුක්ති කොට සංවිධාන සහ හමුදා වශයෙන් බොහෝ පිරිස් විසින් සිදු කරන ලදී. හැමෝම තම න්‍යාය පත්‍රයන්ට අනුව වැඩ කළා මිස ඒකාබද්ධව කටයුතු කිරීමේ ආකල්පයක් කිසිවෙකු තුළත් තිබුණේ නැත. එවැනි සම්පත් බහුල සංවිධාන ඒකාබද්ධව ජනතාවගේ අවශ්‍යතා දැන හඳුනාගෙන ඒ අනුව වැඩ කටයුතු බෙදා හදාගෙන සිදු කර තිබුණේ නම් සුනාමි ආපදාවෙන් පීඩාවටපත් එම ජනයාට වඩා වැඩිපුර ප්‍රතිලාභ ගෙන දෙන ලෙස සේවයක් ඉටු කළ හැකිව තිබූ බව මට අවධාරණයෙන් පැවසිය හැකිය. ජනතාවට සහනාධාර ලබා දීමට සියලු දෙනා සමග මහත් සහයෝගයෙන් යුතුව කටයුතු කළ තිරුක්කෝවිල් ප්‍රදේශයේ උපදිසාපතිතුමාව නාදුරන තුවක්කුකරුවන් විසින් ෂණිකව ඝාතනය කරනු ලැබින. ඊට පසුව දේශපාලන අංශ කාර්යාලයට තර්ජනාත්මක ෆැක්ස් පණිවිඩ ලැබෙන්නට විය. වන්නි කොටි වහා පිටවෙනු යනුවෙන්ද ගිහන පිටම ભેදයක් නැතුව මහපාරේ වෙඩි තියලා මරා දමනවා යනුවෙන්ද එම පණිවිඩවල සඳහන් විය. මෙවැනි තර්ජනාත්මක පරිසරයක් තුළ අපගේ සටන්කාමීන්ගේ ගමන් බිමන් ආරක්ෂා සහිතව ඒකාබද්ධ කරමින් ජනතාව සඳහා වූ අපේ වැඩ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කළෙමු. මට මුස්ලිම් ජනතාව සමග ආශ්‍රය කිරීමට ලැබුණේ නැගෙනහිර පළාතේදීය. ඔවුහු අප සමග නිසල්ගේ ඇලුම් කමෙන් යුතුව ආශ්‍රය කළහ. මුස්ලිම් ජනයාගේ ගතිගුණ, සිරිත්විරිත්, ඔවුන්ගේ සමාජීය ජීවන විලාසයන් ආදිය මට ඉතාමත් කිට්ටු ලෙස නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැගෙනහිර පළාතේදීය. මා සමග පැමිණ සිටි බොහෝ සටන්කාමීන්ටත් ඒ අලුත් අත්දැකීමක් විය. දිනක් කෝමාරි පාලම පසුකර දෙකදුරක් ගිය පසු මුස්ලිම් ජනයාගේ తాවකාලික වාසස්ථාන දකින්නට ලැබින. වහාම අපි ඔවුන් සමග කතා බහ කිරීමට වාහනෙන් බැස ගියමු. අපි වට කරගත් මුස්ලිම් කාන්තාවෝ සිනාමුසු මුහුණින් සතුටින් කතා බහ කළහ. එය අපට සතුටුදායක අත්දැකීමක් විය. විශාල පීඩාවලට ලක්ව සිටි එම ජනතාවටත් අපි උපකාර කළ යුත්තේමු යන හැඟීමෙන් පසු දිනද සමහර වැදගත් භාණ්ඩ ඔවුන්ට දීමට රැගෙන ගියෙමු. සාරි, රිදි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් ඒ අතර විය. එහෙත් අපි බලාපොරොත්තු වූවට
වෙනස් වූ අබදුරු ගමන් එම කාන්තාව වහාම කූඩාරම් වලට ගොස් සංගුණහ. ඒ මට මහත් වේදනාවක් විය. ඊයේ අප සමග නිර්ව්‍යාජව සිනාසී කතා බහ කළ මුහුණු මගිය දිනෙත් ඉදිරිපිට දර්ශනය වන්නට විය. මුස්ලිම් වැඩිහිටියන් කීප දෙනෙකු පැමිණ අප සමග කතා බස් කළහ. කාන්තාවන් සඳහා අපගෙන බහඬ කාන්තාවන් අතටම දීම අපේ කැමැත්ත විය. හෙමින් ඔවුන්ගේ කූඩාරම් වලට හිස දිගු කර ඔවුන් සමග කතා බහ කිරීමට උත්සාහ කළත් ඔව් පෙර දිනේදී මෙන් විවෘත මනසින් කතා බහ නොකර නිහඬව පැත්තකට වූහ. ඔයාලා ඊ අපිත් එක්ක hina වෙලා කතා බහ කරුවා වගේ ඇයි අද කතා කරන්නේ නැත්තේ? මේක පාර අයිනනේ. අපි හුඟක් වෙලාවට එළියට එන්නේ නැහැ. ඊයේ ඔයාලා ගෑන් ඔය විතරයි ආවේ. ඒ උනාට අද පිරිම අයත් ඇවිල්ලානේ. යයි ඔහු පැවසුවහ. එහෙත් ඒ බොරු චාටු කතාවක් බව අපට පැහැදිලි විය. ඔවුන් සමග ආශ්‍රය කිරීම කවුරුන් හෝ වළක්වා ඇති බව පැහැදිලිව අවබෝධ විය. අපි ඔවුන් සමග කතා බස් කර ඔවුන් සඳහා ගෙනවිත් තිබූ බහන ලබා දුන්නත් ඔවුන් ඒවා බාරගත්තේ මද චකිතයකින් යුතුවය. ඇත්තෙන්ම ඔවුන්ද අපේ සටන්කාමී සහෝදරියෝද අන්‍යෝන්‍ය වශයෙන් මහත් මිත්‍රත්වයෙන් ආශ්‍රය කිරීමේ කැමැත්තෙන් වුන්හ. ඔවුහු තම කූඩාරම් වල පිසූ ආහාර සහ තේ පැන් වලින් අපට සංග්‍රහ කළහ. අප ආසන්නයේ ඉඳගෙන අපේ අත් අල්ලාගෙන සිනාමුසෝ කතා බස් කළ එම සොම්නස්සාගත මොහොත නැවතත් ස්මරණය කරන මගේ දැස් වලට කඳුළු උණයි. ආයුධ සන්නද්ධ අරගලයක් ආරක්ෂා කිරීමට ප්‍රේමයේ පිරුණු මාර්ග කිහිපයක් වසාගෙන අපි හුදකලාව සිටියෙමු. යන්න මට මුල්ලි වයක කාල අවසන් කාලයේදී දැනින කුඩා වී සිටම අපේ ගතිසිරිත් වෙනස් මිනිසුන් ආශ්‍රය කර ඔවුන්ගේ හැඟීම් මනවින් අවබෝධ කරගෙන වැඩිම කොයිතරම් වැදගත් යන්න මම නැගෙනහිර පළාතේදී අවබෝධ කරගත්තෙමි. පුළුල්ල පැතිරුණු ලෝකයේ කොයිතරම් වෙනස්කම් ભેද භින්නතා පැවතියත් මනුෂ්‍යත්වයේ පොදු භාෂාවක් වූ ප්‍රේමය යනු සියලුම බාධාවන් බිඳගෙන මිනිසුන් එක්රැස් කරන පාලම බව මගේ ඍජු අත්දැකීමට ඉගැන්වීය. අපේ ජාතියේ ජීවන ලක්ෂණ ආරක්ෂා කර ගැනීමටත් අපි ලෙසින් ජීවත් වීමට කැමැත්ත දැක්වීම කොයිතරම් දුරට සාධාරණද? ඒ තරමටම ජනතා සමූහයකගේ අයිතිවාසිකම් හැඟීම්ද අවබෝධ කර ගැනීමටත් ඒවාට ගරු කර ජීවත් වීමත් ඉතාමත්ම වැදගත්ය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තීරණය කළ වැඩිහිටි පරම්පරාවේ නායකත්වයේ පටු චින්තන විකෘතීන් හේතුවෙන් තවත් පරම්පරාවක ජීවිත නැති බංග වූවායයි මම සිතමි. සුනම් වෙනසටහනේදී නැගෙනහිර පළාතේ දෙමළ තරුණ තරුණියන් මුස්ලිම් සිංහල යන ආදී වශයෙන් විවිධ අය සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව මට හිමි විය. එම අවස්ථාවලදී ප්‍රකාශනය වූ සාමූහික මිහිස් පෞරුෂත්වයේ විස්මයජනක ශක්තිය මා තුළ මහත් ප්‍රමෝදයක් ඇති කළේය. එම නිර්මාණාත්මක ශක්තිය ලංකාවේ දේශපාලන නායකත්වයන් විසින් යුද්ධය සඳහා භාවිත කර යුද්ධයේම විනාශ කර දමනු ලැබින සුනාමි ආපදාව නිසා පීඩාවට පත්ව තම ඥාතීන් සහ දේපල අහිමිව සිටි ජනයා පත්ව සිටි මානසික පීඩාවන් අඩු කළ හැකි සමහර කලා අංගද අපි සංවිධානය කළෙමු. පාසල් ගුරුවරුන් සහ සිසුන් විසින් එම කලාංග ජනයා රැඳී සිටි తాවකාලික කූඩාරම් වල ඉදිරිපත් කරන ලදී. ඒ ජනයාගේ මානසික පීඩනයට යම් සහනයක් ගෙන දීමට සමත් විය. සාමාන්‍යයෙන් මරණයක් සිදු වූ අවස්ථාවක ගමේ සියලු දෙනාම එක්ව පවුලේ අයව සරසති. එහෙත් මුළු ගමම මරණ හේතුවක් වේදනාව හරිතව සිටිද්දීත් ළමුන් මිය යෑමෙන් වේදනාවට පත්ව සිටි මව්වරු මුව විවරව ඇනීමට නොහැකිව ගොළුව වුන්හ. විලාප නගා හැඬීම මගින් තම ශෝකය පළ කරන විට ඔවුන්ගේ හිතේ වේදනාව සහ පීඩනය අඩුවීමට අවස්ථාව ලැබෙයි යන පදනම මත සුනාමි ආපදාව ඇති වී මාසයක් පෙරණ දිනේ සැමරීමට කටයුතු සංවිධානය කළෙමු. එම සමරුමට සුනාමි සහනාධාර කටයුතු වල නියුත වූ සංවිධාන නියෝජිතයන්ටත් ආරාධනා කළෙමු. පළමුව පොදු ස්මරණ පහන දල්වන මෙන් තිරුක්කෝවිල් ප්‍රදේශයේ අනදන නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටියෙමි. ඔහුද මගේ ඉල්ලීම කිසිදු පැකිලීමකින් තොරව පිළිගෙන පහන් දැල්වූයේය. ජනතාවට සැනසීමක් ඇති කරවන අන්දමේ කතා කීපයක් මම එහිදී පැමිණ සිට සංවිධාන නියෝජිතයන් දෙතුන් දෙනෙක් ලවා පැවැත්වූයෙමි. ශ්‍රී ලංකා හමුදාවත්
සටන්කාමීනුත් පළමු වතාවට එකම ස්ථානයකට රැස්ව ජනතාව සනසවන වැදගත් සිදුවීම් ලෙසින් මෙම රැස්වීම පැවැත්වූයෙමු. සුනාමි සහනාධාර වැඩසටහන් දිගටම සිදු කිරීම පිළිබඳ රැස්වීමක් වන්නේ පැවැත්වීම නියමිත හේයින් එයට සහභාගී වීමට පැමිණ නෙමෙන් මට දැනුම් දුන්නේය. නැගෙනහිර මගේ වැඩ කටයුතු සංවිධානය කර සටන්කාමී සහෝදරියන් 3 දෙනෙක් යටුවම පිටත් වූයෙමි. මඩකලපුව දිස්ත්‍රික්කයෙහි දේශපාලන කටයුතු බාරකර වූ කෞශල්‍යන්ද රැස්වීමට කැඳවා සිටි හේයින් මම තිරුක්කෝවිල් සිටද කෞශල්‍යන් මඩකලපුවේ සිටද පිටත් වූයෙමු. පසුදින උදේ 9ට පමණ රැස්වීම කිලිනොච්චියේ දේශපාලන මහලේකම් කාර්යාලයේදී පැවැත්වින. සුනාමි ආපදාව ඇති වූ පසුව පැවැත් වූ වගකීම් බහර තනතුරු දරන්නන් සඳහා වන රැස්වීම හේයින් බොහෝ වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කළහ. රැස්වීම අවසන් වූ එදින මැදියම අපි නැවතත් නැගෙනහිර පළාතට යාමට සූදානම් වූයෙමු. රැය පුරා ගමන් කර පසුදින අපගේ වැඩ කටයුතු නැවතත් සිදු කළ හැකියයි අපි අදහස් කළෙමු. කෞශල්‍යයන් ගමන් කළ වාහනයත් මා ගමන් කළ වාහනයත් එකකට පසුව එකක් ලෙසින් වවුනියාව හමුදා පරීක්ෂා මුරපොළ පසු කර ඒ නවයේ මාර්ගයේ ගමන් කරන්නට විය. පොළොන්නරුව නගරයේ හෝටලයක් අසල කෞශල්‍යයන්ගේ වාහනය නතර විය. මාහට දුරකථන ඇමතුමක්ගත් කෞශල්‍යයන් අක්කේ එන්න මොනවා හරි කාලේ යමු යයි කීවේය. මමත් මගේ කණ්ඩායමේ සටන්කාමී සහෝදරියනුත් පිටත් වීමට පෙර අපේ කඳවුරේදී කෑම කෑවෙමු. අපට අවශ්‍ය වන වතුර බෝතල්ද බිස්කට් පැකට්ද වාහනයෙහිම තිබින. මෙවැනි දිග දුර ගමන්වලදී ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් මතුවුවොත් මිස මම වාහනය අතරමඟ නතර කර පමා වන්නේ නැත. සටන්කාමී පිරිමින්ට වඩා කාන්තාවන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකි හේයින් රජයේ පාලනයට අයත් ප්‍රදේශවල මැද්දෙන් ගමන් කරන විට මහත් පරිස්සම් සහගත වීම මගේ පුරොත්තක් විය. එහින් අප ආහාර අනුභව කර සිටි බව පවසා අප ඉදිරියට යන බවත් ඔවුන්ට කෑම කා එන ලෙසින් දැනුම් දුන්නෙමි. අපි ගමන්ගත් වාහනේ ඉදිරියට ඇදෙන්නට විය. කෞශල්‍යන් මඩකලපුවටත් මම තිරුක්කෝවිල් ප්‍රදේශයටත් යා යුතුය. අපේ වාහනය මහියංගනේ පාරේ අම්පාර කරා ගමන් කරමින් තිබින. ඊට පසුව කෞශල්‍යන් මට දුරකථන ඇමතුමක් දුන්නේ නැත. මමද නොගත්තෙමි. ඒ වන විට පෙළාවරය 10 පසු වී ඇතැයි සිතමි. කිලිනොච්චියේ පිහිටි දේශපාලන අංශ බාරකරුවගේ ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයෙන් මට දුරකථන ඇමතුමක් ලැබින. තමනනි අක්කා, ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක්ද? අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි එහෙම ඇහුවේ? ජය මම ඇසුවෙමි. අද කිලිනොච්චියේ ඉඳන් පිටත් වෙච්ච අපේ වාහනයකට ගහලා ඒක ක්ලියර් කරගන්නයි ඇහුවේ. ඔයා සූදානම් පිට ඉන්න. ටික වේලාවකින් ආපසු ගන්නම්. අවසන් වතාවට පොළොන්නරුව නගර ප්‍රදේශයේ කෞශල්‍යයන්ගේ වාහනය අතර අපේ වාහනේ පැමිණීම මගේ මතකයට නැගුණි. මම වහාම කෞශල්‍යයන් සමග දුරකථනයට සම්බන්ධ වීමට උත්සාහ ගත්තෙමි. දුරකථනයේ නාද වුවත් පිළිතුරක් ලැබුණේ නැත. කෞශල්‍යයන් කුමක්දෝ ප්‍රශ්නයකට මුහුණ දී ඇති බව පැහැදිලිය. ටික වේලාවකට පසුව කිලිනොච්චියෙන් නැවතත් දුරකථන ඇමතුමක් ලැබින. කෞශල්‍යන්ගේ වාහනයකට තමයි වැලිකන්දහරියේදී ගහලා තියෙන්නේ. කවුරුත් බේරිලා නැහැ. අම්පාරේ മന്ത്രി චන්ද්‍රනේරුත් වාහනේ ඉඳලා තියෙනවා. එයත් මැරිලා. කිලිනොච්චියේ සිට එකට පිටත් වී ගිය ගමන අවසන් වීමට පෙර එකට එක්ව සටන්කාම පිරිසකගේ මරණය හිත් කැළඹීමකට පත් කළේය. කෞශල්‍යන් ඉතාමත් හිතවත් බැඳීමකින් යුතුව ආශ්‍රය කළ හැකි සටන්කාමියෙකි. ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයේ මූල්‍ය කටයුතු බාර සිටි පසුව දේශපාලන අංශ බාරකරු ලෙස ඔහු පත් කෙරුණි. කිලිනොච්චි ප්‍රදේශයට පැමිණ විට ඔහු අපේ කඳවුරට පැමිණ මඩකලපුවේ සටන්කාමී කාන්තාවන්ගේ වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කරයි. ඔහු මඩකලපුවේ පැවති කාන්තා සමුළුවේදී තමන් විවාහ වීමට අදහස් කරගෙන සිටි තරුණියව මට හඳුන්වා දුන්නේය. විවාහ දිවියට පිවිසි පසුව අපේ කිලිනොච්චි කඳවුරට ඔවුන් දෙදෙනා පැමිණියහ. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපාධිධාරණීක වූ ඇය සහ කෞශල්‍යයන් ආදරණීය යුවළක් ලෙස ජීවත් වූහ. කෞශල්‍යයන් මේ යන විට ඔහුගේ බිරිඳ ගැබිනියකව උන්නාය. මරණය පිළිබඳ පෝත දැනගන්න ලැබුණු වහාම එම කාන්තාවගේ දුර්භාග්‍ය සම්පන්න බව පිළිබඳ මගේ හිත සැනෙන් වේදනාව විඳින්නට විය. අපේ අයිතිවාසිකම් සඳහා වන අරගලයේදී මෙවැනි සිදුවීම් දහස් ගණනක් පසු කර යෑම සෑම අරගලකාරුවෙක්ම පැවැණිය යුතු විය.
එහෙත් මෙම සිදුවීම විසින් ඇති කරන ලද තුවාල වේදනා දරා ගැනීම මහත් අසීරු විය. අපි සුනාමි සහනාධාර කටයුතු සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයට ගොස් සිටි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රනේරු මහතා අපට මහත් උපකාර කළේය. එම ප්‍රදේශයේ දෙමළ ජනතාව අතරෙහි ඔහු මහත් අසීමිත විශ්වාසයක් දිනාගෙන වුණේය. චෙල්වනායක මහතාගේ කාලයේ සිට ඔවුන්ගේ පවුල දේශපාලන සමග සම්බන්ධ සිටි බව එහිදී දැනගන්නට ලැබින. එහිදී ඔහු සමග මියගිය සියලු දෙනාගේම ආදාහන කටයුතු සමග උත්සවාකාරයෙන් පැවැත්වූහ. සාම මහලේකම් කාර්යාලයේ සංවිධානයෙන් දේශපාලනංශ බහරකරු කිල්නොච්චියේ සිට හෙලිකොප්ටරයෙන් පැමිණ අවසන් කටයුතු වලට සම්බන්ධ වූයේය. කෞශාලයන් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් පසුව සටන්කාමීන්ට නිදහසේ කටයුතු කිරීම මහත් තර්ජනාත්මක දෙයක් බවට පත්විය. සුනාමි ආපදාවෙන් පීඩාවට පත්ව සිටින්නන් උදෙසා වන වැඩසටහන් අඩුවන්නට විය. නිවෙස් වලට හානියක් නොවූ ජනතාව තම නිවෙස් වලට ගියෝය. නිවෙස් මුළුමනින්ම විනාශ වන ජනතාව తాවකාලිකව නිවාස ටකරන් වලින් සාදා දෙන ලදී. තවද මාර්ග ප්‍රතිසංස්කරණය, විදුලි බලය සැපීම ආදීද අදාළ දෙපාර්තමේන්තුවල සිදු කර තිබින. අම්පාර ප්‍රදේශයේ දිගට වැඩ කිරීම සඳහා දේශපාලන අංශයේ කාන්තා කණ්ඩායමක් ඇති කළෙමි. ඔවුන් සඳහා අත්දැකීම් වශයෙන්ද ඊටමත් දුෂ්කර ගමකට අත්‍යවශ්‍ය කටයුතු කීපයක් ඉටු කර දීමක් වශයෙන්ද තංගා වේලා යුද පුරවුනම් ගම තෝරාගෙන එහි එක්දින ග්‍රාම්‍ය වැඩමුළුවක් පැවැත්වූයෙමි. තිරුක්කෝවිල් තම්බුලුවිල් විනයාගපුරම් ආදී ගම් වලට අයත් ජනයාගෙන් හේන් ගෝතන සඳහා වූ ගම වශයෙන් ඒ පැවතින කුඩා වෙළඳසලක් සහ කුඩා පාසලක් එහි විය. හේනේ වැඩ නැති කාලයට එම ගමේ ළමුන් වැඩි දෙනෙක් පාසල් එන බව එහි විදුහල පුතේ කීවේය. ප්‍රධාන පාරේ සිට වේල් යායවල් මැදින් දිග දුරක් ගමන් කර එම ගමට ගියමු. දින දෙකක් එම ගමේ වූ පාසලෙන් අතරව සිටීමි. එම ගමේ මිනිසුන් ගෙයින් ගෙට ගොස් මුණ ගැසෙනිමි. කොළපැහැයෙන් හේන් භෝග වැවි අලංකාරවත් දර්ශන විය. බන්යොක්කා එනිග කුරක්කන් සහ එළවලු වශයෙන් විවිධ භෝග වගා කර තිබින. කිසිම රසායනික පොහොරක් භාවිතා නොකර මහත් ස්වභාවික ඉතාමත් ශාස්ත්‍රීයකව එම භෝග වැවි තිබින. කාර්තේව් කලිමුණේ ප්‍රදේශවල වැඩ කරමින් සිටි සටන්කාමී සමාජිකාවෝ තිදෙනෙක් මා හමුවීමට තිරුක්කෝවිල් පුරට පැමිණෙන බව දන්වා තිබින. තංගවේලා යුදපුරම් ගමේ කටයුතු අවසන් කර අපි අපේ කඳවුරට පැමිණියෙමු. සටන්කාමී සහෝදරියෝ බොහෝ දෙනෙක් වැඩ කටයුතු සඳහා බැහැරව ගොස් උන්හ. ග්‍රාමීය වැඩපළ වැඩසටහනට ආරාධනා ලබා පැමිණ සිටි ගුරුවරුන් පිටත් කරවීම සඳහා අපේ වාහනය අක්කරේ පත්තුව කරා ගොස් නැවත පැමිණ තිබිනි. ජීවිත තර්ජන අධික වූ හේයින් සටන්කාමයක බැහැර යන අවස්ථාවක ඊටමත් දැඩි අවධානම සහගත බවකින් කටයුතු කළ යුතුව තිබින. ටික වේලාවකින් තරුණයෙක් අපේ කඳුරට දුවගෙන ආවේය. සංවිධානයක් කළ 3 දෙනෙක්ට තම්පැට්ටේ පාරදී වෙඩි තියලා වෙඩි තියපයි පැනලා ගිහින් දැන් තමයි ඒ 3 දෙනාම තිරුක්කෝවිල් ඉස්පිරිතාලයට ගෙනාවේ. වහාම කඳුරේ තිබූ පාපදිය රැගෙන තිරුක්කෝවිල් රෝහලට ගියමි. එක් සහෝදරයෙක් පමණක් පියවිසිය සහිතව කතා කළ හැකි තත්ත්වයක උන්නාය. ඔවුන්ව අක්කරේපත්තු රෝහලට ගෙන යාම සඳහා ගිලන් රථයකට නංවා තිබින. ඔහු ත්‍රිරෝද රථයකින් තිරුක්කෝවිල් ප්‍රදේශයට පැමිණෙමින් සිටිද්දී පාපදියකින් පැමිණි තරුණයෙක් තමලියක් කායයි හඬගසා ඇත. එතන සිටි එක් සහෝදරයෙකුගේ නමද තමල් යනුවෙන් ආරම්භ වන්නකි. එහින් කවුරුන් හෝ තමන්ට අඬගසන බව සිතා ත්‍රිරෝද රථය නතර කිරීමට පවසා ඇත. ත්‍රිරෝද රථයේ වේගය අඩුවත්ම එම තරුණයා සාක්කුවෙන් පිස්තෝලයගෙන තිදෙනා වෙත වෙඩි පහරවල් එල්ල කර ඇත. එහිදී වගකීම් බාර පැමිණි සහෝදරයෙකුගේ පපුවෙහි වෙඩි උණ්ඩ 3කට වඩා වැඩි ප්‍රමාණයක් විය. බියටපත් ත්‍රිරෝද රථ රියදුරා පලා ගොස් ඇත. ජනයා අතර නොගසනෙම මාර්ගයේහි ගමන් කළ අයෙකුගේ වාහනයකින් තුවාල වූවන් රැගෙන ගොස් රෝහලට බාර දී ඇත. තුවාල වූ අය අක්කරේපත්තු රෝහලට ඇතුළත් කළ පසු ඒ අයට ලී අවශ්‍ය බව දන්වා ඇත. තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිට පැමිණි අපේ සටන්කාමියෝ රෝහලට යෑමට පෙරම අක්කරේපත්තුවේ සිට පැමිණි තරුණිය කීප දෙනෙක් සටන්කාමීන්ව බේරා ගැනීමට ලේ දන් දී ඇත. තිදෙනාගේම තත්ත්වය ඉතාමත් බරපතල හේින්ද
ඔවුන්ගේ ආරක්ෂාව අවදානම් තත්ත්වයක පැවති හේින්ද වෙනත් ස්ථානයකට ඇවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන දේශපාලන අංශයේ භාරකරු වෙත හදිසි පණිවිඩයක් යවා ඔහුගේ පිළිතුරක් බලාපොරොත්තු වුනේමි. සටන් විරාම ක්‍රියාත්මක පැවති හේින් සාම මහා ලේකම් කාර්යාලයේ මාර්ගයෙන් සිදු කළ ක්‍රියාකාරකම් වලට අනුව ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ඔවුන්ව කොළඹට රැගෙන යාම තීරණය විය. ඒ අනුව ගුවන් හමුදාවට අයත් ඇවුරෝ වර්ගයේ ගුවන් යානයකින් ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ගියහ. එවැනි හදිසි ප්‍රතිකාරයක් කළේ නොමැති නම් ඔවුන් මේ යාමට ඉඩ තිබින. සුනාමි කටයුතු සඳහා තිරුක්කෝවිල් ප්‍රදේශයට ගිය නිසා මට ආශ්‍රය කිරීමට ලැබුණු මිනිසුන්ද දැකීමට ලැබුණු ස්ථානද විශේෂයෙන්ම සිංහල සහ මුස්ලිම් ජනයා සමග ආශ්‍රය කිරීමට ලැබීමද මහත් ආගන්තුක අත්දැකීමක් ලබා දුන්නේය. එම අත්දැකීම මගේ දේශපාලන දැක්වීමේ මහත් වෙනසක් ඇති කිරීමට සමත් වූ බව මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි. 2004 වසරේ නැගෙනහිර පළාතේ ප්‍රචාරක කටයුතු වලට ගිය අවස්ථාවේ ත්‍රිකුණාමලයටද ගියෙමි. ඒ වන විට හිසෙනපති වූයේ සරණම්ය. ත්‍රිකුණාමල නගරයේ ප්‍රදේශයේද කොටි සංවිධානයේ පාලන ප්‍රදේශයක පැවති සාම්පූර් ප්‍රදේශයේ බොහෝ ගම්වලට ගිය අවස්ථාවේ ඉලක්කන්දේ ප්‍රදේශයේ ගල් වලක ගල් කරන අවුරුදු 3-4ක් පමණ වයස සිටි ළමා කම්කරුවෙක් දුටුවෙමි. එමෙන්ම තවත් පිරිසක් පළාත් වූ සන්තෝෂපුරම්, මලෙයි, මුන්දල් ඇතුළු ගම් දරාගත නොහැකි දුක්ඛිත තත්ත්වයක් ස්මරණ ලෙසින් සිතේ තැන්පත් විය. අපේ සටන්කාමී කාන්තා සහෝදරියෝ එක් පිටිසර ගමක ජන හමුවක් සංවිධානය කර තිබින. එම ගමේ නම දැනට මගේ මතකයේ නැත. ගමේ වැඩි දෙනාගේ ජීවනෝපාය යාචක වෘත්තියයි. කල් ඇතුව ගොස් එම ජනයාට බැහැරට යාමට නොදී අපේ සහෝදරියෝ ඕනු රඳවාගෙන උන්හ. එම රැස්වීමට ගිය විට එම ජනතාවගේ කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඇඟිලිවල යම් වෙනසක් දැකගත හැකි විය. එනම් ඇඟිලිවල යම් තුවාල ඇති වී ඇඟිලි ගෙවි ගොස් තිබින. මම මගේ කැමරාවෙන් ඒ ඡායාරූප ගත කෙලිමි. ඒ ගැන ඔවුන්ගෙන් ඇසුව විට සීන ලෙඩේයයි ඔහු පිළිතුරු දුන්හ. ත්‍රිකුණාමලයේහි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද සෞඛ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමට අවස්ථාව ලැබුණු මොහොතේ මම එම ඡායාරූප පෙන්වා එම ගම ගැනද විස්තර කෙලිමි. එම ඡායාරූප පරීක්ෂා කළ වෛද්‍යවරු ඒ එක්තරා ලාදුරු වර්ගයක් බව පැවසූහ. දින කීපයක් අපේ කණ්ඩායම වන්නේට කැඳ වූහ. එයට පසුව එම ගම වෙනුවෙන් කුමන සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේද මට දැනගැනීමට හැකි වූයේ නැත. ස්වභාවික සම්පත් අසීමිත පවතින නැගෙනහිර පළාත ආයුධ සන්නද්ධාරකයට දක්වන කැපකිරීම ඒ වෙනුවෙන් ලද පීඩාවන් කිසිවෙකුටත් අව탁සේරු කර නොහැකිය. එහි සෑම කෙනෙකුටම කියන්නට දුක්බර කතාවක් තිබින. ලේමස් සහ ජීවය සහිත තම දරුවන් පිළිබඳ කතා ඒ අතර බහුල විය. දුවේ අමතමින් සේනිහස පෑ එම ඥාතියන්ගේ ස්මරණයන්ට මම සදා හිස නමා ගරු කරමි. ලෝවටා සැරිය සමග එන්න අප සමග පොත් කියවන්න. අපගේ channelයේද subscribe කරන්න. bell icon එක click කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.